ආයිබෝවන් අයන්න කියන්න සිංහල ශිල්ප අත්වල සමග අත්වල බැඳගෙන ඉන්න ඔබ සියලු දෙනාටම අපි ඊටාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි සිංහල සාහිත්‍යයේ තවත් ඉතා වැදගත් පැතිකඩක් පිළිබඳව ඔබ සමග කතිකාවතක යෙදෙන්නටයි අද මේ සූදානම් වන්නේ. අපේ 10 ශ්‍රේණියේ දරුවන්ට 11 ශ්‍රේණියේ දරුවන්ට ඒ වගේම සමහර විටක ඉන් ඔබට යන්නකොට සාහිත්‍ය පිළිබඳ හැදෑරීමේදී අවශ්‍ය වෙන වැදගත්ම අංශයක් තමයි මේ සංදේශ. ඉතින් මේ සංදේශ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට සංදේශ සමග බද්ධ වෙලා තියෙන දැනුම් රාශියක් ඔබත් එක්ක බෙදා හදා ගන්නටයි අපි මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අද දවසේත් මේ වීඩියෝ එක සමගින් එකතු වෙලා ඉන්න මුලින් ඉඳන් අගටම ශ්‍රවණය කරන්න ඔබට හොඳ කරුණු ටිකක් අපිට දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සංදේශ කියනකොටම මොකක්ද ඇත්තටම මේ සංදේශයක් කියන්නේ? වර්තමාන කාලයට එනකොට අද අපි භාවිත කරන දේවල් වලදී නම් අපිට එකපාරටම මතක් වෙන්නේ SMS එක. ඒවත් සංදේශනේ. ඔව්. ඉතින් දැන් පණිවිඩය, අස්න, හස්න, ලියමන, ලියුම මෙන්න මේවා තමයි අපේ වර්තමානයේ අපි දන්න සංදේශය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න. ඉතින් සංදේශ සාහිත්‍යයක් හැටියට හොයාගෙන යද්දී සංදේශ කියන වචනේ තේරුම හොයලා බලනකොට ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙන් අපිට එයින් ලබා දෙන්නේ ලියමන, පණිවිඩය, දැන්වීම, ආරංචිය, ප්‍රවෘත්තිය, තොරතුරු නියමය කියන දේ සංදේශ වෙන බව. පාලි ශබ්දකෝෂයේදී අපිට මේ පිළිබඳව හම්බ වෙන්නේ උතුමන්ට යවන ලිපි එහෙම නැත්නම් පණිවිඩ තමයි සංදේශ කියනවා කියලා. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක අපි එය විමසා බලනකොට එයින් අපිට කියවෙනවා information, news, request etc. sent to somebody in writing, speech, by radio etc. මේ විදිහට තමයි සංදේශ පිළිබඳව විවිධ නිර්වචන කරලා තියෙන්නේ. ඉතින් සංදේශ පිළිබඳ සංස්කෘත සාහිත්‍යයේ නිර්වචනයන් තියෙනවා. ඒ වගේ දිගින් දිගට මම ගෙන එන්නට මේ වෙලාවේදී අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මම ඔබත් එක්ක මේ සංවාදයේදී අපිට පුළුවන් මේ සංදේශ කියන එක සාහිත්‍යාංගයක් හැටියට දිනු වෙලා ආවේ කොහොමද කියන එක කතා කරගන්න. ඉතින් ඇත්තටම ගත්තාම මේ අපේ සිංහල සාහිත්‍යය ඔබ දන්නවා එක පද්‍ය සාහිත්‍ය, ගද්‍ය සාහිත්‍ය සහ චම්පු සාහිත්‍ය හැටියට අපි කොටස් වලට බෙදා ගන්නවා. අන්න ඒ අතරින් තියෙන පද්‍ය සාහිත්‍යයට තමයි සංදේශ අයිති වෙන්නේ. වඩාත් නිවැරදිව කිව්වොත් පද්‍ය සාහිත්‍ය කොටසට අයත් වෙන පුරාතන පද්‍ය කොටසට තමයි අපි මේ සංදේශ කියන කොටස එක්කව කරන්නේ. මේ පුරාතන පද්‍ය කොටස පිළිබඳව විමසාගෙන යනකොට ඔබට හමු වෙනවා මහා කාව්‍ය කියන දේවල් සහ ඛණ්ඩ කාව්‍ය කියලා. එහෙනම් සංදේශ අයිති වෙන්නේ මහා කාව්‍ය ගණයටද ඛණ්ඩ කාව්‍ය ගණයටද? අන්න එතනදී අපි සංදේශ කියන සාහිත්‍යාංගය එකතු කරන්නේ ඛණ්ඩ කාව්‍ය ගණයට. ඉතින් මේ සංදේශයක් ඇතුලේ සිද්ධ වෙන කාරණාව ගත්තයන් පස්සේ සැබවින්ම සිදු වෙන්නේ කිසියම් දූතයෙක් ලවා දූතයෙක් දූත මෙහෙවරේ යොදාගෙන එක් තැනක සිට තවත් තැනකට පණිවිඩයක් යැවීම තමයි මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ දූතයෙක් කිසියම් මෙහෙවරක යොදාගෙන පණිවිඩ යැවීමේ කලාවට තියෙන ඉතා දීර්ඝ ඉතිහාසයක්. අපේ ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ අපි ගන්නකොට අපිට විවිධ තැන්වලදී මේ පිළිබඳ තොරතුරු හම්බ වෙනවා. ඉතින් ඊටාම ඈත තොරතුරක් හැටියට අපිට හම්බෙන්නේ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 108 වෙනි සූක්තය. එහි මේ ඉන්ද්‍ර දෙවියා විසින් සරමානම් බැල්ලක අතේ අසුර නායකයෙකුට පණි නැමැති අසුරයාට පණිවිඩය වූ කතා පුවතක්. ඒ සරමා කියන බැල්ල අත ඒ පණිවිඩය වූ තමන්ගේ සංගවන ලද ගොනුන් එළදෙනුන් සොයා ගැනීමට ගිය මේ පුවතක් සඳහන් වෙනවා. ඒ වගේම මහා භාරතයේ කියන නලෝපාඛ්‍යායනය ගත්තාම මේ නලෝපාඛ්‍යායනයේ ඇතුලේ නල දමයන්ති කතා පුවතේ අපිට හම්බ වෙනවා දමයන්තිය වෙත පණිවිඩ රැගෙන ගිය හංස රාජයෙක් පිළිබඳව කතා පුවතක්. ඒ වගේම සුබන්දුන්ගේ ස්වප්නවාසව දත්තා කතාව අරගත්තාම ඒක ඇතුළේ අපට හම් වෙනවා තාමලිකා නම් වූ ගිරාදේනුවක් අත පණිවිඩය වූ පුවතක්.
ඒ වගේම රාමායනයේ යන රාමා සීතා කතාවේ රාමාග්විතින් සීතාටත් සීතාගෙන් රාමාටත් විවිධ අවස්ථාවලදී පණිවිඩ අරගෙන ගිය හනුමාන් පිළිබඳව කතාවක් අපිට හම්බ වෙනවා. ඊට අමතරව ගත්තාම චීන සාහිත්‍යයේ ඉතිහාසයේ අපිට සාහිත්‍ය ඉතිහාසයේ තමාගේ සැමියා වෙත වලාකුලක් අතේ පණිවිඩයක් යවපු කාන්තාවක් පිළිබඳ කතා පුවතකුත් අපිට ඉස්මතු වෙලා එනවා. ඉතින් මීට අමතරව ගත්තයන් පස්සේ අපි කවුරුත් හොඳට හුරු පුරුදු සාහිත්‍යාංගයක් වන ජාතක කතාවල අපිට සංදේශ පිළිබඳ දූතයෝ යොදා ගැනීම පිළිබඳ තොරතුරු හම්බ වෙනවා. කාමවිලාප ජාතකයේ පණිවිඩ රැගෙන ගිය කපුටෙක් පිළිබඳව, බූරිදත්ත ජාතකයේ දූතෙක් හැටියට තමන්ම ගිය කැස්බෑවක පිළිබඳ පුවතක්, ඒ වගේම උම්මග්ග ජාතකයේ මහෝෂධ පඬිතුමාගේ පණිවිඩ අරගෙන ගිය දූත මෙහෙවරේ යොදාගත් ගිරවෙක් පිළිබඳව තොරතුරු අපට හම්බ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දූතයෙක් ලවා දූතයෙක් අත තොරතුරු යවුව කියන තොරතුරු වාර්තා උනත් සංදේශයක් හැටියට, සාහිත්‍යාංගයක් හැටියට, ඒ පද්‍ය කාව්‍යයක් හැටියට ලියවෙන පළවෙනි අවස්ථාව ලෝක ඉතිහාසයේ අපට හම් වෙන්නේ ඉන්දියාවෙන්, එහෙම නැත්නම් මේ මහා භාරතයේ. ඒ ගෞරවය හිමිවන්නේ මහා කවි කාලිදාසයන්ට. එතුමාගේ මේඝදූතය තමයි ලෝක ඉතිහාසයේ අපට හමු වෙන පෙරදිග ඉතිහාසයේ අපට හමු වෙන පළවෙනිම සංදේශය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ මේඝදූතය කියන අවස්ථාව සැබවින්ම සංදේශ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක් වෙනවා. මේඝදූතය රචනා කරන්නේ මේඝයේ දූතයෙක් බවට පත් කරගෙනයි, අචේතනික වස්තුවක් වන මේඝයේ දූතයෙක් බවට පත් කරගෙන ලියවිච්ච සංදේශයක් හැටියටයි මේ අපි හඳුනා ගන්න. විශේෂයෙන්ම මෙහි ඇති පුවතක්, කතා පුවතත් හරිම රසවත් කතා පුවතක්. ඉතින් අලුත විවාහපත් වෙච්ච යක්ෂයෙකු කුවේර විසින් සේවයේ පිහිටුවාම තමාගේ භාර්යාව සමග එකට කාලය ගත කිරීම නිසා, සේවයේ ප්‍රමාද වීම නිසා ඇතිවෙච්ච වරදකට මොකද කරන්නේ? රාමගිරි පර්වතයේ ප්‍රදේශයට, වින්ධ්‍යා පර්වතයෙන් එහා තියෙන රාමගිරි ප්‍රදේශයේ වසරකට සිරගත කරන ලද යක්ෂයෙකු පිළිබඳ කතාවක් තමයි මෙතන තියෙන්නේ. විශේෂයෙන්ම මේ අලුත විවාහපත් වෙච්ච යක්ෂයා තමාගේ ප්‍රේමණීය බිරිඳ නිසාවෙන්ම තමාගේ සේවයට වාර්තා කරන්නට ඔහු මැලි වෙනවා. ඒත් එක්කම සේවයේ ප්‍රමාදයක් ඇතිවීම නිසා ඔහු අතින් මානසිකයෙන් විලේ පියුම් ආරක්ෂා කරන්නට තිබිච්ච මොහුගේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ඉන්ද්‍ර දෙවියන්ගේ අයිරාවන නම් වූ හස්ති රාජ්‍යය පැමිණ මේ විල විනාශ කරලා දැමීම නිසා කුවේරයන්ට පුදුමාකාර විදිහට කෝපාවිෂ්ඨ වෙනවා. ඔහු ඒ නිසා තමයි දඬුවමක් හැටියට මේ තමන්ගේ යක්ෂ සේවයේ යොදවලා හිටපු යක්ෂයාට දඬුවම් දීලා වසරකට සිරගත කරන්නේ ඈත ප්‍රදේශයකට යවනවා. මෙහෙම ඈත ප්‍රදේශයේ සිරගත වෙලා ඉන්නකොට මේ යක්ෂයාට පේනවා සරත් කාලයේ ආකාශයේ පාවෙලා යන වලාකුළක් දැකලා ඒ වලාකුළ තම ප්‍රෙම්මතියගේ ගෙදර දිශාවට යනවා කියලා දැනගිලා ඒ ආත යවපු පණිවිඩයක් හැටියට තමයි මේඝදූතේ රචනා වන්නේ. ඉතින් මේඝදූතේ නැමැති සම්දිස්ථානය සැබවින්ම සංදේශ පිළිබඳව කතා කරද්දී අපිට අමතකම කරන්නට බැරි සංදේශයක්. මේකෙදි සංදේශ ආකෘතියක් අපිට හැදෙනවා. විශේෂයෙන්ම මේ මේඝදූතය පූර්ව මේඝයේ සහ උත්තර මේඝයේ හැටියට කොටස් දෙකකින් යුක්තයි. අද මේ සංදේශ පසුබිම පිළිබඳව අපි සාකච්ඡා කරන නිසාම මද වශයෙන් මම ඒ ගැන ඔබට කිවි යුතුයි කියලා මම කල්පනා කරා. විශේෂයෙන් මේ මේඝදූතයේ පූර්ව මේඝය කියන කොටස ගත්තාම අතිශය රමණීය වර්ණනාවන්ගෙන් සමන්විත ප්‍රසිද්ධ ස්ථාන වර්ණනා කරනවා. සිද්ධාස්ථාන, ගංගා, පර්වත, පොකුණු ආදී වර්ණනා කරනවා. විශේෂයෙන්ම කුරු ප්‍රදේශයේ පිළිබඳව කරන ස්ථාන වර්ණනය, ඒ වගේම වේත්‍රවතී, නිර්වින්ද්‍යා, සින්දු, සරස්වතී කියන ගංගාවන් පිළිබඳව ගෙනෙන වර්ණනය අතිශය රමණීය වර්ණනාවන් හැටියට තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ වගේම මානස විල පිළිබඳව කියවෙන කතා විස්තරය, කනබල වගේ පර්වත පිළිබඳව කියන තොරතුරු අතිශය රමණීය ආකාරයට අතිශයෝක්තියනුත් යුතුව වර්ණනා කළාදෝ කියලා අපිට හිතෙනවා. ඒ විදිහට වර්ණනයක් අපිට හම්බ වෙනවා. මේ කියන උත්තර මේඝය කියන කොටස දෙවෙනි කොටස හැටියට තියෙන දෙවෙනි අර්ධයේදී එහිදී විශේෂයෙන්ම සඳහන් වන්නේ මේ යක්ෂණිය තම්පත් වෙලා හිටපු
නිවස ආශ්‍රිත ප්‍රදේශය අලකාපුරෙහි ඒ නිවස ආශ්‍රිත ප්‍රදේශයේ වර්ණනාවකට ලක් කරනවා. ඒ වගේම ඒ යක්ෂණියගේ සිතුවිලි පිළිබඳව කතා කරනවා. මේ යක්ෂණිය ඇඟිලි ගනිමින් සිටිනවා තමන්ගේ ස්වාමි පුරුෂයා නිදහස් වෙලා ගෙදරට එනකම්. එතකොට ඒ ඉන්න අතරතුරේ ඇයට රාත්‍රියේ නිින්ද එන්නේ නැහැ. ඇයගේ හදවතින් ඇය ප්‍රාර්ථනා කරනවා සිහිනෙන් හෝ මගේ සැමියා දකින්නට මට අවස්ථාවක් ලැබෙනවා නම් කියලා. නමුත් ඇයට නිින්ද යන්නේ නැහැ. ඇය සඳ බලන්නට යනවා. සඳේ සිරියාව ඇයට බලා ගන්න විදියක් නැහැ. දෙනිතින් කඳුළු වැగిරෙන නිසා ඇස් බොඳ වෙනවා සඳ බලා ගන්නට බැරුව යනවා. ඇය ප්‍රිය කරනවා වීණා වාදනය කරන්න. නමුත් වෙනතත් හඬවන්නට ඇයට සිත ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පුදුමාකාර විදිහේ පුද්ගල වර්ණනාවන් ඇතුලේ මානසික මනස්තාපයන් සංතාපයන් පිළිබඳව මෙහින් විස්තර කරනවා. මේවා ඇත්තටම මේ දූතයෙක් අත පණිවිඩයක් යවන ව්‍යාජයෙන් සාහිත්‍ය රසය අපට කවන අවස්ථාවක්. ඒ වගේම මේඝදූතය ඇතුලේ නැවත වාරයක් මේඝය ලවාම පණිවිඩයක් ගෙන්වා ගැනීමටත් මේකේ බලාපොරොත්තු වෙන විදිහ තමයි මේඝදූතය රචනා වෙලා තියෙන්නේ. ඉතින් ඔබට මේඝදූතය පිළිබඳ හොයාගෙන කියවන්නටත් ආසාවක් ඇති කියලා මම හිතනවා මේකෙම. මෙන්න මේ විදිහට කාලිදාසයන්ගේ මේඝදූතය අමුතුම අවස්ථාවක් බවට පත් වෙලා මේ අචේතනික වස්තුවක් අත පණිවිඩ යැවීමේ කලාව ඉන්දියාවේ ප්‍රචලිත වෙනවා. ඉන්දියාවේ මේක ප්‍රචලිත වීමත් එක්ක අචේතනික වස්තුන් අත පණිවිඩ යැවීමේ සංදේශයන් 40 ගණනක් බිහි වෙනවා. මේ හැම එකකෙම පවන දූතය, උද්දව දූතය, පංක දූතය ආදී දූත කාව්‍යයන් රසක් බිහි වෙනවා. අචේතනික වස්තු අතේ තමයි මේ පණිවිඩය යවන්නේ. ඊට පසුව සචේතනික සතුන් යොදාගෙන බඹර සංදේශය, ඒ වගේම තව ගත්තයන් පස්සේ හංස සංදේශය වැනි සංදේශ පුරාණ භාරතයේ ලියුණා කියලා අපිට එනවා. හැබැයි මේ පුරාණ භාරතයේ ශ්‍රී ලංකාවේ පැත්තේ නෙමෙයි. කෙසේ වුණත් මේ සංදේශ අතරින් මේ බිහි වෙන සංදේශයන් නිසා සංදේශ ආකෘතියක් හැදෙනවා. සැබවින්ම සංදේශයක් වන්න අපේ දරුවෝ මතක තියාගන්නට ඕනේ. විශේෂයෙන් සමහර දරුවෝ ඉන්නවා 10 ශ්‍රේණියේදී මිනිගණ සඳස් වැන්මෙන් වගේ පාඩමකදී සංදේශ පිළිබඳ හදාරන. තව දරුවෝ ඉන්නවා 11 ශ්‍රේණියේදී මග වැනුමක් සැලීනි සංදේශේ, ඒ වගේම හංස සංදේශය පිළිබඳව හදාරන අපේ දරුවෝ ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔබට ඉතා වැදගත් මේ සංදේශ පිළිබඳව තියෙන මේ මූලයක්. සංදේශයක ඇතුළත් විය යුතු ප්‍රධානම 4 දෙනෙක් ගැන කතා කරනවා. ඒ තමයි සංදේශයක් සම්පූර්ණ වීමට තියෙන 4 දෙනා තමයි ඉස්සල්ලාම ඉන්න ඕනේ කාරකයෙක්වත් ප්‍රේෂකයෙක්. යවන්න එක, ගෙනියන්න එක, ලබන්න එක, පණිවිඩයක. යවන්නෙක් ඉන්න ඕනේ, ගෙනියන්නෙක් ඉන්න ඕනේ, ලබන්නෙක් ඉන්න ඕනේ, ඒ වගේම පණිවිඩයක් තියෙන්න ඕනේ. මේකට අපි කියනවා ප්‍රේෂකයෙක්. යවන කෙනාට අපි කියනවා ප්‍රේෂක, හාරක රැගෙන යන කෙනා, ග්‍රාහක ලබා ගන්න කෙනා, ඒ වගේම පණිවිඩය. මෙන්න මේ විදිහට මේ කොටස් 4 සංදේශයකදී අත්‍යවශ්‍යම අංග 4ක් හැටියට අපි දකිනවා. ඒ වගේම සංදේශ පිළිබඳව කතා කරද්දී මේ සංදේශයන්ට ආකෘතියක් හැදෙනවා. හැම සංදේශයකම හිතුමනාපට එක එක්කෙනාට ඕන විදිහට මේ සංදේශ ලිවීමේ හැකියාවක් නැහැ. එහෙනම් සංදේශයේ මූලික ආකෘතියක් හැදෙනවා. ඒකෙදි විශේෂයෙන්ම මේ කාලිදාසයන්ගේ මේඝදූතයත් පදනම් කරගනිමින් ඇතිවෙච්ච මේ නිර්දේශයක්. එහිදී කියවෙනවා කතා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ අයෙකු වීම අනිවාර්යයි. ඒ වගේම සංදේශය සඳහා යොදා ගන්න දූතයා වංශාදීන් උතුම් විය යුතුයි. හොඳ උසස් වංශයක කුලයක එක්කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම කතාවේ ආරම්භයේ ඉතිහාස කතාවක් හෝ ආශිර්වාදයක් හෝ වීම කියන කාරණාව. ඒ වගේම ආරෝග්‍ය ප්‍රශ්නය මුල් කරගෙන දූතයා වර්ණනා කිරීම. ඊළඟට යා යුතු ස්ථානයේ දැක්වීම. ඒ වගේම සංදේශයේ ගෙන යන අතරමඟ ප්‍රදේශ අධිපතීන් ආදී දෙනා වර්ණනා කරනවා. ඒ වගේම හම්බෙන මාර්ගයේ දේශ එක ස්ථාන වස්තු ආදී දේවල් වර්ණනා කිරීම සිද්ධ වෙනවා. අවසානයේදී සංදේශය ඔප්පු කරනවා. ඊට පසුව තමයි දූත ආශිර්වාදය කරන්නේ. මෙන්න මේ සංදේශ ලක්ෂණ ටික සංදේශයක තිබිය යුතුයි කියන නිර්දේශයක් එනවා. ඒ නිසා අපි මොකද කරන්නේ මේ සංදේශ පිළිබඳ මේ අවබෝධය ඊටාම වැදගත් වෙනවා. ඔබට තිරේ දිස්සෙන නිසා හොඳින් බලා ගන්න මේ කොටස් ටික සංදේශයක අඩංගු යුතු ලක්ෂණ ටික. ඒ වගේම මෙන්න මේ විදිහට මේ සෑදෙන සංදේශවල බලපෑම ක්‍රමයෙන්
ලංකාද්වීපයටත් එනවා. ඉතින් ශ්‍රී ලංකාද්වීපයේ අපට පළවෙනියටම සංදේශයක් හමු වෙන්නේ ගම්පල යුගයේදී. එතකොට ඔබ සමහර විට කල්පනා කරන්නට පුළුවන් ඕන කෙනෙක් කල්පනා කරන දෙයක් තමයි මෙච්චර ඉතිහාසයක් මෙච්චර අපේ සාහිත්‍යයේ දියුණු යුග අපිට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ ගද්‍ය සාහිත්‍යයේ පද්‍ය සාහිත්‍යයේ ඊටාම දියුණු තත්ත්වයට එනවා. දඹදිවි සාහිත්‍ය යුගයේදීත් ඊටාම හොඳ කෘතීන් හම්බ වෙනවා. මෙච්චර දුරක් එද්දි සංදේශ වගේ එකක් එන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ? ඇත්තට මේක සිටිය යුතු කාරණාවක්, සිතා බැලිය යුතු කාරණාවක්. අපි ඒකටත් හේතුවක් දැනගන්නට ඕනේ. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේදී ලියවෙන සියබස් ලකර ග්‍රන්ථය, දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය ආකෘතිය කරගෙන ලියවෙන සියබස් ලකර ග්‍රන්ථය මෙහි එන පාඨයක් තියෙනවා පෙදෙන් බුදු සිරිත බසින්වත් සිරිත් ඈ. පද්‍යයක් ලියනවා නම් අනිවාර්යයෙන්ම බුදු සිරිතක් ලිය යුතුයි. ඉතින් අපිට බුද්ධ චරිත කතාවක් තමයි අපිට හැම පද්‍යයකින්ම සසදාවත, මුවදෙව්දාවත, කුසජාතක කාව්‍ය මේවා අපිට හම්බ වෙන්නේ මොකක්ද? අර බුදු සිරිතක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ගම්පල යුගයේ සංදේශ සාහිත්‍ය බිහිවීමම පද්‍ය සාහිත්‍යයේ එක්තරා විප්ලවීය අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. ඇයි අර නිර්දේශයන් ආදිය කඩාගෙන එළියට ආපු අවස්ථාවක්, පෙදෙන් පද්දෙන් නම් බුදු සිරිතක් ලියන්නට ඕනේ කියන තැනින් ඉස්සරහට ආපු අවස්ථාවක් කියලා අපිට කියවෙනවා. හැබැයි ගම්පල යුගයේදී අපිට සංදේශ ආරම්භ වුණා කියලා මේ විදිහට කිව්වා වුණා. අපේ ලංකාවේ මීට කලින් සංදේශ පිළිබඳව සාකච්ඡා නොවුනාම නොවේ. ඒකට අපිට සාක්ෂි හමු වෙනවා විශේෂයෙන්ම සීගිරි ගීවලින්. සීගිරි ගීවල හම්බෙන පළවෙනිම සාධකයේ හැටියට ගත්තොත් වන්දිමි හිමි වලා තොගසින් ඇගේ නිවෙස්නට පිරිබුන් පගා මලයුන දිවට තොහද හව කිය කියයි කියන මෙන්න මේ කටපත් පෞරේ ලියවෙන කවිය. මේ සීගිරි ගීය දිගලාන වැසි සිරින නම් පුද්ගලයෙක් විසින් තමයි ලියවෙලා තියෙන්නේ. වලාකුළ නැමැති හිමියනි මම ඔබට වඳිමි. ඇගේ නිවසට ගොස් ලිහිල් වූ ධෛර්යය හා මැලවී ගිය දිව හා තොල් ඇති ඇයට කිය කියා විශ්වාසය ඇති කරවන්න. බලන්න අර මේඝදූතයේ වලාකුළක් අත යවපු පණිවිඩයට හා සමාන කතාවක් මෙහි ඇතුළත් වෙනවා. එහෙනම් අපිට මේකෙන් පෙනී යන්නේ සංදේශ පිළිබඳ කිසියම් නැඹුරුවක් ගම්පල යුගයට කලින් තිබිලා තියෙන බව. ඒ වගේම අපි ඊළඟට අපිට තව තොරතුරු පොළොන්නරු යුගයේදී වගේ යුගවලදී හම්බුනේ නැතුවම නෙමේ බමර සංදේශයක් පිළිබඳව අපිට තොරතුරු හම්බ වෙනවා. අනුරාධපුර යුගයෙන් පසු කාලයේදී හමුණු ඊට පස්සේ අපිට හම්බ වෙන එක තවත් තොරතුරක් තමයි සිදත් සංගරාව. මේ සිදත් සංගරාවෙහි ඇතිවෙන සාධකයේ ගත්තයන් පස්සේ එහි එක තැනක මොණරිඳු එකල්හි පුල් සලඟ නවා ගනි. මොණන රාජය එම කාලයේහි පිපුණා වූ සල්ගසක් අග නවා තැන් ගන්න. කලවන් බිජු මහත්වත හිරු හත්වත සිවුරයා අස්තයට යද්දීම කළු පැහැති වූ බඹරුන්ගේ කළු පැහැ තව තවත් වැඩි වුණා කියලා කියවෙන මෙන්න මේ වගේ කරුණු වලිනුත් සිදත් සංග්‍රහයේ තව තවත් තැන්වල අපිට හම්බෙන උදාහරණ විජාකරණ ග්‍රන්ථයක් හැටියට එහි දීපු උදාහරණ වලින් අපිට සංදේශ පිළිබඳ නැඹුරුවක් සංදේශ පිළිබඳව කතිකාවතක් අපේ රටේ තිබුණායි කියන්නට අපිට තොරතුරු හම්බ වෙනවා. මේවෙන් පුරාණ ගී මයුර සංදේශයක් අපේ රටේ තිබුච්ච බවට තමයි මේවෙන් තොරතුරු හම්බ වෙන්නේ. නමුත් විද්‍යමාන වශයෙන් ග්‍රන්ථයක් හැටියට ඉදිරිපත් කරන්නට ඉතුරු වෙලා ග්‍රන්ථයක් අපිට තිබුණේ නැහැ මේවා පිළිබඳව. ඉතින් ග්‍රන්ථයක් හැටියට අපිට තොරතුරුත් සමග හම්බ වෙන්නේ ගම්පල යුගයේදී ලියවෙන මයුර සංදේශය සහ තිසර සංදේශය. මේ පිළිබඳවත් විවාදාපන්න කරුණු තියෙනවා. අතමෙක් පවසනවා මුලින් ලියුනේ තිසර සංදේශය කියලා, තව කෙනෙක් කියනවා මයුර සංදේශය කියලා. මේ පිළිබඳවත් කතිකාවතක් තියෙනවා. නමුත් වැඩි දෙනෙක් අවසානයේදී මයුර සංදේශය මුලින් ලියුණායයි කියන දේ පිළිගන්නවා. ඉතින් මේ මයුර සංදේශය සහ තිසර සංදේශය ගම්පල යුගයේ රචනා වුණායින් අනතුරුව ඊට පස්සේ අපිට සංදේශ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය හම්බ වෙන්නේ කොහෙන්ද? කෝට්ටේ යුගයෙන්. කෝට්ටේ යුගයේ ලියවෙන සංදේශ සංඛ්‍යාව 5ක්. පංචමහා සංදේශයන් ලියවෙනවා. මේ පංචමහා සංදේශයන් ගත්තයන් පස්සේ පරවි සංදේශය, ඊළඟට කෝකිල සංදේශය, ඊළඟට සැලලිහිණි සංදේශය, ඊළඟට ගිරා සංදේශය සහ හංස සංදේශය කියන සංදේශ ටික තමයි අපිට පිළිවෙලින් හමු වෙන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයෙන් පසුව අපිට සීතාවක යුගයේදී නැවත
ඊටාම හොඳ සංදේශයක් හැටියට සංදේශයක් හම් වෙනවා අලගිය වන්න මුඛ ඇටිතුමන් විසින් රචනා කරන්නට යෙදුණු සවුල් සංදේශය. නමුත් මේන් පසුව සංදේශවල යම්කිසි පසුබෑමකට ලක්වීම සහ හොඳ සංදේශ අපිට කහකුරුළු සංදේශය, කැටකිරිලි සංදේශය වගේ සංදේශ ගැන කියවෙනවා වුණත් අපිට හොඳ සංදේශයන් හැටියට සහ ගුණාත්මක බවින් යුතු සංදේශයන් හැටියට දකින්නට අපිට ඒවා ඉඩකඩ ප්‍රමාණය සලසලා තියන්නේ නැහැ. ඉතින් මේ සංදේශ පිළිබඳ ගත්තයන් පස්සේ අපි සංදේශ ඉතිහාසයේ මයුර සංදේශය සහ තිසර සංදේශය මේවා කලේ කවුරුන්ද කියලා බොහෝ විට අපි සොයාගෙන යනවා. ඊළඟට මයුර සංදේශය නම් කවීශ්වර කියලා නැමැත්තෙකු විසින් කළා කියනවා. තිසර සංදේශය අඥාතයි, කවුද කලේ කියලා හොයාගන්නට බෑ. ඊට පස්සේ අපිට හම්බෙන කෝට්ටේ යුගයේදී හම්බෙන පළවෙනිම සංදේශය වෙන පරවි සංදේශය තොටගොමිය ශ්‍රී රාහුල හිමියන් විසින් එහි පද්‍ය 208ක් පමණ සමන්විතයි. ඊට පස්සේ කෝකිල සංදේශය එක තිලක පිරිවෙන වැසි හිමිනමක් විසින් තමයි ලිව්ව කියන්නේ. ෂඩ්භාෂා පරමේශ්වර කියන නම අපිට හම්බෙන්නේ තොටගොමිය ශ්‍රී රාහුල හිමියන්ට. නමුත් අපිට සමහර පොතපතක සඳහන් වෙනවා මේ කෝකිල සංදේශය ලියපු කෙනත් ෂඩ්භාෂා පරමේශ්වර කෙනෙක් කියලා. විශේෂයෙන්ම ඓතිහාසික තොරතුරු රැසක් එයින් මතුවෙනවා. යාපනය ජයග්‍රහණය කරන්නට සබ්මල් කුමාරයාට බලය ලබා දීම තමයි මේකේ පරමාර්ථය උනේ. ඉතින් සැලලීනි සංදේශය ඊට පස්සේ තොටගොමිය ශ්‍රී රාහුල හිමියන් විසින්ම ලියනවා. එහි පද්‍ය 108ක් පමණ සමන්විතයි. හැබැයි පද්‍ය 108ක් වුවට එහි කර්තෘ නිර්දේශ කවි 3ක් සඳහන් වෙනවා. ඒ කර්තෘ නිර්දේශ කවි 3ෙන් තමයි අපි තොටගොමියේ විජේබා පිරිවෙන්පතිව වැඩ සිටු තොටගොමිය ශ්‍රී රාහුල හිමියන් මේක ලිව්වායයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ කර්තෘ නිර්දේශ කවි 3ත් එක්ක සමහර විට අපි කතා කරනවා කවි 111ක් තියෙනවා කියලා. එතකොට සංක්ෂිප්තම එහෙම නැත්නම් සංදේශ ඉතිහාසයේ අපිට හම්බෙන කෙටිම සංදේශය මොකක්ද ඇහුවොත් ඒ සැල්ලීනි සංදේශය. දිගම සංදේශය මොකක්ද කියලා ඇහුවොත් ඒ තමයි කෝකිල සංදේශය දවස් 13ක් කවි 200 කෝකිල සංදේශයේ කවි 291ක් පමණ ඇතුළත් වෙනවා කියන එක තමයි අපි දැනගන්නේ. එතකොට සැල්ලීනි සංදේශයේ කවි 108යි. නමුත් අර තුනත් එක්ක එකතු වෙලා 111. ගිරා සංදේශය කතුවරයා අඥාතයි. නමුත් බොහෝ දෙනා විශ්වාස කරනවා තොටගොමිය ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වන වෑත්තෑවේ හිමියන්ගේ නිර්මාණයක් මේක කියලා. ඒ වගේම හංස සංදේශය අපිට ඊට පස්සේ හම් වෙනවා වේදාගම මෛත්‍රී හිමියන් විසින් රචනා කරා කියලා තමයි සැලකෙන්නේ. නමුත් ඒ පිළිබඳවත් කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරාධිපතීන් වහන්සේ පිරිවෙන්පතිව වැඩ සිටි මේ මුන්වහන්සේ ලිව්වා කියලා කවි 204කින් පමණ සමන්විත වෙනවා. ඉතින් අලගිය වන්න මුඛවැඩිතුමන් විසින් රචනා කරන ලද සීතාවක යුගයේදී රචනා කරපු සවුල් සංදේශය තමයි අපිට අවසාන හොඳ සංදේශයන් හැටියට අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් මේ සංදේශ පසුබිම පිළිබඳව විස්තර කරද්දී විශේෂයෙන්ම මේ සංදේශයන් පිළිබඳ කතා කරන්නට ඕන කරුණු කාරණා රාශියක් තියෙනවා. අපි මේ සමස්ත සංදේශ පිළිබඳ සලකා බලද්දී මේ සංදේශ ඇතුලේ පුදුමාකාර භාෂා වික්‍රමයක් දක්නට ලැබෙනවා. ඇත්තම මේ සංදේශ කිරීම මේ සංදේශ කරපු සංදේශ කරුවන්ගේ පාණ්ඩිත්වය ඔප්පු කර දක්වීමට කලාදෝ කියලා අපිට හිතෙනවා. ඒව ඇති වෙලා තිබෙන උදා වැනුම්, සැඳෑ වැනුම්, නිසා වැනුම්, මාර්ග වර්ණනා මේ සියලුම දේවල් අතිශයින්ම සම්භාවනීය ආකාරයට ඉදිරිපත් කර තිබීම, භාෂා පටුත්වය, පාලි සංස්කෘත භාෂා පිළිබඳව මේ නිර්මාණකරුවන් සතුව තිබිච්ච දැනුම, ඒ වගේම ඔවුන් පාලි සාහිත්‍ය වගේ සාහිත්‍යය ලබාගත් ආభాෂය අපිට මනවින් කැපී පෙනෙනවා. ඉතින් මේවා තියෙන නිර්මාණ ගත්තහම මේ නිර්මාණ ඇතුලේ තියෙන දැන් හංස සංදේශය ගත්තාම ඒ හංස සංදේශයේ තියෙන දියකෙලි වර්ණනාව අතිශයින් සුරම්‍ය වූ වර්ණනාවක් තමයි හංස සංදේශයේ තියෙන දියකෙලි වර්ණනාව. මසෙක් ගොදුරු පතා, මෙවුලේ මිනි ගතා, එළඳුන් බිය ගතා, ගත වේලුම් ගතා වැනි කවි. ඒ වගේ මිනිසෙක් දියපීනායයි ඊතරට, අඟනක් දියපීනා එයි මෙතරට, පහරක් දුනසරණින් ඔහු සිරසට, අනිකක් හැඬුවා එසඳෙහි දුරසිට. මේ කවි හරිම සුන්දරාකාරයෙන් මේ හංසේන දියකෙලි වර්ණනාව. ගිරා සංදේශයේ සුවිශේෂී වර්ණනාවක් තමයි ගිරා සංදේශයේ තියෙන අම්බලමේ වර්ණනාව. ඒ જાතිය වර්ණනාවක් හම්බ වෙන්නේ එකම සංදේශය වන්නේ අම්බලමේ වර්ණනාව වැනි වර්ණනාවක් තියෙන එකම සංදේශයේ ගිරා සංදේශය. මේ එක එක සංදේශවල විශේෂතා තියෙනවා.
පළවෙනිම සංදේශය කුමක්ද කියලා අහනකොට මයුරේ තිසරය ගැන අපි කතා කරනවා. ඒ වගේම විවිධ විරිත් භාවිත කරමින් මේවා රචනා කරපු සංදේශ පිළිබඳව කතා කරද්දී අපිට මේ සංදේශවල විශේෂත්වයන් පේන අවස්ථා තියෙනවා. දිගම සංදේශයේ කෝකිල සංදේශය, කෙටිම සංදේශයේ සැල්ලීනි සංදේශය. දැන් මේක සැල්ලීනි සංදේශය ගත්තාම සැල්ලීනි සංදේශයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මුළු පද්‍යයම මුළු සංදේශයම එකම විරිතකින් රචනා වෙලා තියෙන්නේ. එකම විරිතකින් කිව්වට හැම සංදේශයකම පළවෙනි කවිය තියෙනවා ගී විරිතෙන් තමයි දූතාශිර්වාද කරලා තියෙන්නේ. ඉතින් එතනින් පටන් ගත්තට පස්සේ සියලුම කවි ටික සැල්ලීනි සංදේශයේ ලේ වෙලා තියෙනවා මොන විරිත මේ සමුද්‍රඝෝෂ විරිතේ. අතන මේ සමුද්‍රඝෝෂ විරිත හැම සංදේශයකම ජනප්‍රිය විරිතක් බවට පත් වෙලා තිබුණා. හැම සංදේශකරුවෙක්ම. හැබැයි ගිරා සංදේශයේ වගේ ගත්තාම තනින් තැනට ස්ථානයෙන් තනින් තැනට මොකද කරලා තියෙන්නේ? විරිත් මාරු කරනවා. විශේෂයෙන්ම අම්බලමේ විරිත දෙනකොට මහපියුම් විරිත භාවිත කරනවා. තව තැනකදී තෝටක විරිත භාවිත කරනවා. තව තැනකදී සමුද්‍රඝෝෂ විරිත භාවිත කරනවා. කවියා මේ විදිහට විරිත් භාවිත කරමින් යනවා. ඉතින් සමහර අවස්ථාවන් නිරූපණය මට විශේෂයෙන්ම මේ සංදේශවල ඔක්කොගේම හැම සංදේශයකම ආරම්භක කවිය ගත්තාන් පස්සේ පරිවි සංදේශය අරගත්තොත් පරිවි සංදේශයේ ආරම්භක කවිය ගීවිරිතෙන් තියෙන්නේ මේ විදිහට. සරද පරවිදු සඳ පඬුවන් සුරත් සරණින් පහළ වූ කිරි මුහුදින් සහ පබලු පලු සක්වන්. දැන් බලන්න මේකේ ආරම්භක කවිය. සැල්ලීනි සංදේශය ගත්තාම මේ සැල්ලීනි සංදේශයේ ආරම්භක කවිය ගත්තාම සරද සුල්ලකල කුරු මියුරු තෙපලෙන් රඳනා රජ කුල රහස මැටිනිය සියනිහි සැලලිහිනි සඳ. ඒ වගේම ගිරා සංදේශයේ ගත්තන් පස්සේ ගිරා සංදේශයේ ආරම්භක කවිය සරද කිර රද සඳ නන්වන් රුවන් රුවන් සහ කුරු මියුරු තෙපලෙන් සෞලෙව් සතන් හඳනා. ඒ වගේම අපි හංස සංදේශය ගත්තාම හංස සංදේශයේ ආරම්භක කවිය සරද හස රද සඳ පුන් සඳ පහන් පිරිසිදු පිය කරුපියන් පිරි පියවුරු ලෙසින් හොබනා. දැන් බලන්න හැම සංදේශයක්ම මේ විදිහට ගිහින් තියෙන බව අපිට මේ අසුරෙන් අපිට හොයා ගන්නට පුළුවන්කම තියෙනවා. හැම සංදේශයකම මේ දූතාශිර්වාදයට පසුව දසපද හැල්ලක් තියෙනවා. මොකද්ද දසපද හැල්ලක් කියලා කියන්නේ? ඔන්න අපිට මේ අපේ අලුතෙන් මේ සාහිත්‍ය හදාරන දරුවෝ එහෙම දසපද හැල්ලක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දසපද හැල්ලක් කියන්නේ පද 10කින් සමන්විත වෙච්ච කවියක්. අපි සිව්පද ගැනනේ දන්නේ. එහෙනම් දසපදවල තියෙන්නේ පද 10ක් තියෙනවා. දැන් සැල්ලීනි සංදේශයේ තියෙන දසපද හැල්ල ඔබට කිව්වොත් එහෙම පුල්මල් කෙසරු මෙන් රන් වනිතෙලේ සරණ යුග සපුමල් කැලෙව් තුඩ මද රතිනි මනරඟ නිලිපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර මලින් කලරු එව් එබැවින් නුඹින් එනවර නිලූද ලද සිඳ බෝදිඟු වරල නිලූද වට බිඟු පෙළ අද තඹර නිලූ වන දෙව්ලියෝ නොකලෙද සවන අබරන එන මග දුකෙක් නොවීද සබඳිනි කලන සනහස බැඳුණු තැන නොහරින කර දියුන වෙන සැප කුමට තොප දකිනායම පමන. දැන් බලන්න පද 10කින් යුතු දසපද හැල්ල. ඒක තමයි මේ දසපද හැල්ල කියලා කියන්නේ. ගිරා සංදේශයේ මීට අමතරව දසපද හැලී අපිට සැල්ලීනි සංදේශේ නම් දසපද හැලී එකයි අපිට හම්බ වෙන්නේ. හැබැයි ගිරා සංදේශයේ කවි 254ක් තියෙනවා වගේම ගද්‍ය පාඨ ඇතුළත් වෙලා තියෙනවා දසපද හැලී ගණනින් 3ක් වගේ ප්‍රමාණයක් එහි අපිට අන්තර්ගත වෙලා තියෙන බව විශේෂයෙන්ම දැනගන්නට ඕනේ. ඉතින් ඒ වගේම
මේ සංදේශකරු විශේෂයෙන්ම තමන්ගේ වර්ණනාවන් ඉදිරිපත් කළේ තමන්ගේ වර්ණනා චාතුර්යය හුවා දක්වන්නට. පුද්ගල වර්ණනාවල් වලදී බොහෝ විට අතිශයෝක්තියට බර වුණා මේ හැම සංදේශකරුවෙක්ම. හැබැයි ස්වභාව සෞන්දර්ය වර්ණනා කරද්දී බොහෝ වෙලාවට ස්වභාවෝක්තියට බර වුණා. ඒ වගේම මේ සංදේශකරුවන්ගේ නිර්මාණ ඇතුලේ ඔවුන් අලංකාර භාවිතය ඉතාම සුවිශේෂී මට්ටමක පැවතුණා. අලංකාර භාවිතය පිළිබඳව ගත්තාම උපමා, රූපක, දීපක, ශ්ලේෂාලංකාර, උත්ප්‍රේක්ෂාලංකාර මේ වගේ අලංකාර බාහුල්‍යයෙන් යුතු වුණා. විශේෂයෙන්ම මයුර සංදේශයේ එන කවියක් තමයි උත්ප්‍රේක්ෂාලංකාරයට හැම තැනින්ම කතා කරන්නේ. මයුර සංදේශයේ එන කවිය ගත්තාම මොකක්ද? මුළුරෑ නොවිද උදයම බසිමින් ගසිනී පියවන සඳෙහි සලු හදවත රති මතිනි නොපනත් පනත් කළ සැවුලන් නරඹමිනි විලකත් සිනා ගත්වැනි සියපත් වතිනී කියන කවිය. ඇත්තටම මේ තියෙන උත්ප්‍රේක්ෂාලංකාරය ඉතාම සුන්දර වූ උත්ප්‍රේක්ෂාලංකාරයක්. එහි උදෑසන හිරු පායා ඒම ඒ වගේම විල්වල මල් පිබිදීම කියන කාරණාව අමුතුම ආකාරයකට තමයි ඉදිරිපත් කරන්නේ වෙනත් ආකාරයෙන්. ඒකනේ උත්ප්‍රේක්ෂාවට නගනවා කියලා ගන්න. ඉතින් මේකේ මොකද වෙලා තියෙන්නේ අපිට තාම හොඳින් මේක දක්නට ලැබෙන අවස්ථාවක්. මේ විල නැමැති කාන්තාවට සියපත් නැමැති මතින් hina පහළ වුණා කියලා කියනවා. ඇයි? නොපනතක් පනතක් බවට පත් කර කුකුලන් නිසා. මොකද කුකුල් මුළු රාත්‍රියේ පුරාම කුකුලා සහ කිකිලි එක තැන ඉඳලා උදෑසන පියවන සඳෙහි සලු හදවත රතිමතිනි බලන්න කොච්චර ලස්සනද කියලා තියෙනවද කියලා. ඒ වගේම මේ වගේ නිර්මාණ හංස සංදේශයේ අපිට හම්බෙනවා උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවල පහළ වෙන බැවින් තම වෙත නිසඹුදොල ලකල ගුවන් තලසිරි යහන නිකසල අතුල කුසුන් විලසින් සැදෙත තුරු ඇල. මේ වර්ණනාවෙන් කියන්නේ රාත්‍රිය උදා වීම ඒ වගේම චන්ද්‍රයා පායා ඒම සමග තරුණ පායා එනවා කියන එක කියනවා. මේ චන්ද්‍රයා නැමැති ස්වාමි පුරුෂයා එනවා දැකලා නිසාව නැමැති අඹුව බොහොම ආශාවෙන් දුවගෙන ගිහිල්ලා ආකාශයේ නැමැති ශ්‍රීහාන් ගර්භය මල් අතුරා සකස් කළා කියලා උත්ප්‍රේක්ෂාවට නගලා තියෙනවා. ඒ වගේම සැල්ලීනි සංදේශයේ හිරු අස්තයට යන කවියක් අපිට හම්බ වෙනවා. පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල විලිකුන් සුරත් පළවැනි වේ රිවි මණ්ඩල වගේ තැන්වල. ඇත්තටම පුදුමාකාර සුන්දර නිර්මාණ මේ ඇතුලේ තියෙනවා. අපි ඔබට මේ ආරාධනා කරන්නේ මේ සංදේශ එකින් එක කියවන්න. නමුත් දැන් ගිරා සංදේශය වගේ සංදේශයක හම් වෙන ඉතාම සුන්දර ගණේ කවි විවිධ විරිත් වලින් අපිට හම් වෙනවා. හංස සංදේශයේ තැනක තවත් තැනක බුදුරජාණන් වහන්සේ සමනල මුදුන සිරිපද ඔබන මගුලට නිකසල මහ සංගනගෙන වඩින මුනිදුට පැහැදුල මිනින් සුනිල් මිනියෙන් කළ මග ලෙසට මනදොල පිරේ ගඟ සිරිසර දුටු තොපට බලන්න මේ වගේ කවි වලින් මේ සංදේශ සමන්විත වෙලා තියෙනවා. ඊටාම සුන්දර ආකාරයට මේවා නිරූපණය කරන්න විශේෂයෙන්ම කරලව් සංදේශ මේ වගේ මේ සංදේශ අභ්‍යන්තරය ගැන අපිට කතා කරද්දී භාෂා වික්‍රමයේ අලංකාර භාවිතය පිළිබඳව අපිට ඕනෑ තරම් උදාහරණයන් දෙන්නට පුළුවන්. ඒ වගේම මේ සංදේශ මගින් තත්කාලීන සමාජ තොරතුරු රාශියක් හෙළිදරව් වෙනවා. රජවරු පිළිබඳ තොරතුරු, මැති ඇමතිවරු පිළිබඳ තොරතුරු, දැන් බලන්න මේ 6 වන පරාක්‍රම බාහු රාජ්‍ය සමය පිළිබඳ තොරතුරු, එවකට පැවතිච්ච පිරිවෙන් ආදී දේවල් පිළිබඳ තොරතුරු, අපේ රාජ්‍ය පාලනයේ සිදුවෙච්ච ආකාරය, රජවරුන්ගේ අපේක්ෂාවන්, චේෂ්ඨාවන් මේ සියලු දේ මේවෙන් අපිට හම්බ වෙනවා. එක පැත්තකින් සමාජ තොරතුරු, ඓතිහාසික තොරතුරු රාශියක් හම්බ වෙනවා. සප්මල් කුමාරයා පිළිබඳ තොරතුරු අපිට හම් වෙනවා. සැල්ලීනි සංදේශයේ එක පැත්තකින් කියනවා ව්‍යාපා පටුන ජයග්‍රහණය කරලා එන සප්මල් කුමාරයා නිල තුරඟුට නැගෙමින් දෙවි සිරින දුලකර සේසත් මිනි බරණ කිරණින බලපිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු වෙන. බලන්න මේවෙන් අපිට තොරතුරු හම්බ වෙනවා, ඓතිහාසික තොරතුරු. විශේෂයෙන්ම ගිරා සංදේශයේ වගේ ගත්තාම වන්නි රජවරුන් පිළිබඳ තොරතුරු අපිට හම්බ වෙනවා එහි තියෙන කවි වලින්. ඒ වගේම නැව් වලින් බඩු ප්‍රවාහනය කළ බවට තොරතුරු අපිට මේ කෝට්ටේ යුගයේ වෙන කාලයේ වෙද්දී අපිට තොරතුරු රාශියක් හම්බ වෙනවා. මේ වගේ ඓතිහාසික තොරතුරු, දේශපාලනික තොරතුරු, සමාජ තොරතුරු රාශියක් අපිට ඒක රාශී කරගන්නට මේ සංදේශ මග කියනවා. ඒ වගේම අපි කාන්තාව පිළිබඳ ගත්තයන් පස්සේ විශේෂයෙන්ම මේ එක සංදේශයකවත් අපිට
මහලු වී ගිය වකගැසී ගිය කවුරුවත් අපිට හම්බුනේ නැහැ කාන්තාව. හම්බ වෙන්නේ කොයි වගේ කාන්තාවද? ඊටාම සුන්දර ලලනාව. සැලීනි සංදේශය අපිට කියනවා කොහොමද? සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින නිසිපුළු ලුකුල රිය සකයුරු තිසරතන දිසිරන ලියවු රූසිරියුත් මෙපුරංගන ඇසිපිය හෙළන පමණින් නොවේති දෙවංගන. ජයවර්ධනපුර කාන්තාව ඇසිපිල්ලන් ගහන නිසා පමණයි දිව්‍යාංගනාවක් නොවුනේ. දැන් බලන්න මේ විදිහට මේ කාන්තාවන් පිළිබඳව තත්කාලීන සමාජය පිළිබඳව අපේ දියුණු විශේෂයෙන්ම මේ සංදේශ ඇතුලේ විලක් ගැන කිව්වොත් ඒක පස්පීමෙන් සුසැදි විලක්. මහල් ප්‍රාසාදයක් ගැන කිව්වොත් සත්මහල් ප්‍රාසාදයක්. රජ කෙනෙක් ගැන කිව්වොත් එහෙම මලවියා වගේ පෙරමලවියාවන් හරියට නිකන් කොයි වගේද? බොහොම සුන්දර ලස්සන හයවෙනි පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ සංදේශ ඔක්කොගේම ඉතාම සුන්දර විදිහට වර්ණනා කරනවා. ඒ වගේම දියාගල වර්ණනා කිරීම. ඒ වගේම බොහොම අලංකාර ආකාරයට මේ නගර වර්ණනය දජපතාකාදීන් යුතුව නිරතර එහා මෙහා යන ජංගම නගර පිළිබඳව තොරතුරු මේවායින් අපිට හම්බ වෙනවා. එහෙනම් සංදේශ කියන සාහිත්‍යය ඇත්තටම හැදෑරීම හරි ප්‍රිය උපදවන කාරණයක්. විශේෂයෙන් දැන් කෑරගල පද්මාවතී පිරිවෙන වගේ දේවල් අපේ මේ ආසන්නයේ තියෙන පිරිවෙනවල් ඒ වගේම ඒ හේනේ ගම වගේ මේ හැම ප්‍රදේශයක්ම මේවෙන් වර්ණනාවට ලක් වෙනවා. මග විස්තර පද්‍ය පන්තිය ගත්තයන් පස්සේ සැල්ලීනි සංදේශයේ මේ මාර්ග වර්ණනාවන් මුහුද වර්ණනා කරන හැටි, කතරගම දේවාලය වර්ණනා කරන හැටි ඉතාම සුන්දර අයුරින් මේ වර්ණනාවන් සිදු කරනවා. ඉතින් ඒ නිසා මේ හදාරන්න අපි ඔබට ආරාධනා කරනවා මේ සංදේශ පසුබිම පිළිබඳව කියන්නටයි අද අපි මේ වීඩියෝව සූදානම් කළේ. ඉතින් මේ සංදේශ කියන්නේ මොනවද? අපේට හම්බෙන සංදේශ ඒ වගේම සංදේශවල අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු රැසක් තමයි අද අපි ඔබ හමුවට මේ වීඩියෝ මගින් ගෙනාවේ. මම හිතනවා ඔබ හොඳ දැනුමක් ලබා ගන්නට ඇති සන්තෝෂයෙන් යුතුව මේ ශ්‍රවණය කරන්න ඔබට පුළුවන් වෙයි. ඉතින් අපි මේ වගේම තොරතුරු රාශියක් අරගත්ත තවත් වීඩියෝවන් මගින් ඔබ හමුවේ මේ බලාපොරොත්තුෙන් අපි ආරාධනා කරනවා අපේ ආයන්න කියන්න YouTube නාලිකාව නරඹන්න, ඒ subscribe කරන්න වගේම ඔබගේ යාළුවන්ට බලන්න share කරලා අපේ මේ නාලිකාව එක්ක නිරන්තරයෙන් අත්වල බඳගෙන ඉන්නටයි කියලා ආරාධනා කරමින් අදට අපගේ මේ සංදේශ පසුබිම පිළිබඳ ගෙනා වීඩියෝ මෙතනින් સમાપ્ત කරනවා. තොරතුරු රාශියක් ඔබට හොයන්න ඉඩකඩ තියලා යම්කිසි මදක් ඔබට කියාමින් තමයි මේ සමුගෙන යන්නේ. නැවත දවසක හමු වෙමු. ආයුබෝවන්.